සමාජය දැක්කම ඔබට හිතෙනවා ඇති සමහර උදවිය කොච්චරවත් අනුන්ගෙන් බැලුම් ගන්නවා, කොච්චරවත් අනුන්ගෙන් නිඳා ලබනවා, කොච්චරවත් හැම මොහොතකම ඉන්නේ වේදනාවෙන් පීඩාවෙන්. ඒ මොකක්ද නිසා නෙමෙයි. ඒ තමන් දීලා තියෙන හැටි. තමන් ලෝකෙට දීපියොත් එක තමයි තමන්ට ලෝකෙ හම්බෙන්නේ. නිකන් හිතන්නකෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වැඩක් කරගන්න යනවා. යනකොට සමහර අය වැඩේ කරගන්න ගියාට කවදා ගියත් වැඩේ කරන්නේ නැහැ. මොකද ඒක ලේකම් තුගේ නැහැ, පොදු විතරම ඉන්නේ නැහැ. එතකොට දැනගන්න ඕනේ මමත් ඉස්සර මිනිස්සුන්ට හරියට වැඩ කරලා දීලා නැහැ. හැබැයි සමහරු ගියන් පස්සේ බේන්න ඔක්කොම සෙට් වෙනවා. එහෙම වෙච්චයි නේද? ඒ කාර්යාලය වැරදි නෙමෙයි. තමන්ගේ පින තියෙනවනේ ඒක කරගන්න. එහෙම නැගන්නේ තියෙනවා. අපි වැඩක් කරගන්න තැනකට ගියාම ඒ වැඩේට ඕන අදාළ නිලධාරීනුත් ඉන්නවා, අස්සන්තරණ අයත් ඉන්නවා. සියල්ලම එකට සම්බන්ධ වෙලා දන්නේ නැතුව පැය භාගයක් ඇතුළත මාසයක් කරන්න ඕන වැඩේ එකපාර කෙරිලා එළියට එනවා. ඒ මොකක්ද සද්ද තමයි අනිත් අයට මේ විදිහට කරලා දෙන්න. මෙතන ලේකම් කාර්යාලය ඇතුලේ ඒගොල්ලෝ මතක තියාගන්න ළඟට ආවෙන් පස්සේ මිනිහේ රැස් පෙන්නන්න නැතුව පුළුවන් තරම් ඉක්මනට එයාට වැඩේ කරලා දෙන්න තමන්ටත් ලේසියි. මොකද එයා දෙවිලි පාරට ඉන්නේ නැහැ වැඩේ. තමන්ගේ වැඩ කොට ගෙහෙන්නෙත් නැහැ. සමහරු යට ෆයිල් එක අදලා වැඩ කරන්න දෙන්නේ නැහැ. සමහරු හරියට ඉන්නවා ලේකම් තුනේ නොකරන නම්බරේ හොයනවා. මේක කරන්න පුළුවන් නම්බරේ නෙමෙයි නොකරන්න පුළුවන් නම්බරේ හොයනවා. එතකොට ඉතින් අමාරු එයාට මේ ජීවිතේ දැන් හරිනේ ජොබ් එක. හැබැයි ඊළඟ පාර යනකොට පාරේ ඔය වගේ බාධක තියෙන්න පුළුවන්. අපේ නායක හඳුන්නේ මම ලෝකේ රටවල් 30 40 ගානකට ගිහිල්ලා තියෙනවා. කවදාවත් මට ඒ රටවල් වල ගියාට පස්සේ මට මේ අනුන්ගේ නැත්තම් අපි හිතමු මේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් වල යන්න වෙලා නැහැ. කෝච්චියවල් බස් එකේවත් යන්න වෙන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා කියනවා මේ හාමුදුරනේ මේ දවස් ටිකේ ඔබ මම නිවවලු මං කාර් එක අරන් එන්නම් ඔබ වහන්සේ මාත් එක්ක තමයි යන්න ඕනේ. ඉතින් මම බලනවා කවුද මට මෙහෙම කරන්නේ? මේ කොහෙද හරි කරපුවා ටිකක් තියෙනවා. එව්වා මේ ලෝකෙ කොහෙද මේ හඳට ගියත් නායක ගහන්නේ මේ වෙලාවටත් අර යවපු පාත් ෆයින්ඩර් හරියවත් ඇති. මම දන්නේ. අංගහරු වලට ගියත් එනවා පාත් ෆයින්ඩර් හරිය. ඒ කියන්නේ අපි මේ ලෝකේ කරපු දෙයක් තියෙනවා නම් ඒ දේවල් වලට ඒ දේවල් මේ විශ්වගතයි මතක තියාගන්න. ඔබ කරන දේවල් සියල්ල විශ්වගතයි. ඒක තමයි කර්මය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. සමහරු කියන්නේ දෙවියෝ බලන් ඉන්නවා කියලානේ. දෙවියන්ට බලන්නේ කවුද දන්නේ එතකොට? හැබැයි ඔබ කරපු කර්මය ඔබ කරපු දේවල් හැමදේම ඔබ සැනසෙල්ල දුන්නා නම් කාට හරි සැනසෙල්ල හම්බෙයි. දුක දුන්නා නම් දුකත් ඒ විදිහටම හම්බෙයි. ඒ නිසා තමන් කරන දේවල් එක්ක ඒ නිසා මේ කරන හොඳ නරක දෙකේම ඇත්තම ප්‍රතිලාභියා කවුද? තමන්. සැබෑ ප්‍රතිලාභියා තමන් කියලා මතක තියාගන්න. ලෝකෙට බොරු කෙරුවට සමහර අය ප්‍රසිද්ධියට සමාජයට ගිහිල්ලා නොයෙක් දේවල් කුඹල පෙන්නලා තමන් කරන කියන දේවල් හැටියට පෙනී ඉන්නට ඒවත් කිසිවක යථාර්ථවත් ඒව හරියට ඒ කුඹනවා වගේම තමයි කුඹල හම්බෙනවා. හැබැයි බලනකොට ඇතුලේ මොකක්ද නැහැ. ජීවිතේකත් ඒවයි ලැබෙන්නේ. ඒ නිසා තමන්ගේ සාධාරණ අනුකම්පා සහගත යුක්ති සහගත මනසකට යුක්ති සහගත ප්‍රතිලාභ ලැබෙනවා. ඒක ලස්සන කතාවක් තියෙනවා. එක මිනිස්සෙක් කිරි කොයි තැනින් ජීවත් වෙන්නේ? කිරි හරක්. ඉතින් මෙයා මොකද කරන්නේ? ගඟෙන් එහා පැත්තේ පොඩි ගඟක්, ලොකු ගඟක් නෙමෙයි, විතරනේ යන්න පුළුවන්. ගඟෙන් එහා පැත්තේ මෙයාගේ කිරි පට්ටිය තියෙනවා. මෙයා කිරි හරකුන්ගෙන් කිරි අරගෙන කිරි දොහාගෙන ගඟ පැනලා එනවා. මොකද කරන්නේ? කිරි මුට්ටියට භාගයක් වතුර පුරවනවා ගඟේ. ඉතින් මෙයා කිරි විකුණලා ජීවත් වෙන ගොඩක් සල්ලි හම්බුණා. දවසක් මෙයාගේ බිරිඳ මෙයාට කියනවා නේ මහත්තයෝ ඔයාලට ගොඩක් සල්ලි තියෙනවනේ. ඒ වුණාට මට ආවරණයක් නැහැනේ, බෙල්ලේ දාන්න මාලයක් නැහැ, අතේ දාන්න වලල්ලක් නැහැ. ඒ නිසා මට ආසයි රත්තරන් වලල්ලක්, රත්තරන් මාලයක් ගන්න. මෙයාට ගොඩක් සල්ලි තියෙනවා. මෙයා කිව්වා හොඳයි මං ගෙනත් දෙන්නම් කියලා බිරිඳට හරි සන්තෝෂයි. යා හොඳ බත් එකක් බැඳලා දුන්නා මෙයාට කන්න. මෙයා දැන් යනවා අර මාලේ දෙන්න. යන අතරේ අර ගංගාවේ තියෙනවා ගහක්. මේ ගහයට වාඩි වෙලා මෙයා මහන්සියකට එක්ක අර බත් එක ලෙහාගෙන කෑවා. කාලා වටපිට බලද්දි වෙන්න සල්ලි පොදියනේ. සල්ලි මුලක් අරගෙන ගියේ. බලනකොට වතුරේ කුඩා අරන් ගිහිල්ලා.
ඒ යන තොප්පි වෙලෙන්දට හම්බෙච්ච වඳුර සෙට් එකේ මේකේ. මෙයා මොකද කරන්නේ? වඳුරට කිව්වා අනේ වඳුර දීපන් මගේ සල්ලි ටික. වඳුර දෙන්නේ නැහැ. ඊට කෑ ගැහුවා ඒත් දෙන්නේ නැහැ. දැන් උඩ පොඩි අල්ලගෙන ඉන්නවා. ඊට පස්සේ මේ වඳුර මොකද කරන්නේ? එක කාසියක් දානවා ගඟට. අනිත් කාසිය දානවා මෙයාට. එක කාසියක් ගඟට අනිත් කාසිය මෙයාට. හරියටම කාසි මුලෙන් භාගයක් ගඟේ භාගයක් කිරිගොවිය අතේ. ඉතින් අන්තිමට මෙයා අහනවා අනේ උඹ මොකද මේ කරපු අපරාධේ? වඳුරා කියනවා පානි දුත් කා දුත්. කිරිවල මිල කිරිවලට උඹට දුන්නා වතුර වලට මං ගඟට දුන්නායි කියලා. මොකද ඌ ගඟෙන් භාගයක් පුරවලා තමයි අපදාම කිරි විකුණන්නේ. ඒ කියන්නේ කිරිවල අයිතිය උඹට වතුර වල අයිතිය ගඟට. ඒ නිසා බලන්න අපි හම්බ කරන දේවල් වල කිරි නම් කිරි දෙන්න ඕනේ වතුර දුන්නොත් මොකද වෙන්නේ? කවදා හරි දවසක ඒවා වතුර යනවා. හැබැයි ඉතින් ගින්දර දුන්නොත් නම් ගින්දරත් හම්බ වෙනවා. ඒ නිසා මෙන්න මෙයා තේරුම් ගත්ත මිනිස්සුගේ මිනිස් රමණීයත්වයක් වඩ නැගෙනවා. මනුෂ්‍ය රමණීයත්වයක් හැදෙන අන්නේ රමණීයත්වය වනාන්තරයක තියෙන ගහකොළවල එහෙමත් නැත්නම් විලක දොලක සුන්දරත්වයට වඩා වැඩි නැද්ද? ඒ සියල්ලට වඩා වැඩි ඒ සුන්දර මනුෂ්‍යයෙක් කියලා. මිත්තානිසංස සූත්‍රයේ බලන්න මිත්‍රයන්ට මිත්‍රය කොහොමද සලකන්න ඕනේ? මිත්‍රයන්ට ද්‍රෝහි නොකර මිත්‍රත්වයට ඇත්තටම සලකනවා නම් පහූත භක්කෝ භවති විප්පවුත්තෝ සකාදරා බහූනම් උපජීවಂತಿ යෝ මිත්තානං නදුගති. මිත්‍රද්‍රෝහී නොවන කෙනා කොහෙ ගියත් පහූත භක්කෝ භවති හොතර කණ්ඩ පොඩ්ඩක් වෙනවා. විප්පවුත්තෝ සකාදරා ගෙයින් එළියට ගියා කියලා නේ හොතර සලකනවා. බහූනම් උපජීවಂತಿ ගොඩාක් අය මේගොල්ලෝ ඇසුරින් ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ගාවුන් තස්ස පජායන්ති කෙත්තේ මුත්තං විරුහති පුත්තානම් ඵලවස්තාති යෝ මිත්තානං නදුගති. ගාවුන් තස්ස පජායන්ති මෙයාගේ හරගුන්ටත් පැටව හම්බ වෙනවා හොඳට. කෙත්තේ මුත්තං විරුහති කුඹුරේ ඉහපු දේවල් හොඳට පැලවෙනවා. පුත්තානම් ඵලවස්තාති දරු බල ලැබෙනවා. මිත්‍රද්‍රෝහී වෙන්නේ නැති අයට. මතක තියාගන්න දරිතෝ පබ්බතාතෝ රුක්ඛාතෝ පතිතෝ නරෝ චතෝ පතිණ්ඩං ලබති යෝ මිත්තානං නුදුපති. කන්දකින් පර්වතයකින් ගහකින් වැටුණත් අඩු ගන්න වැල් ගාලක් උඩට හරි වැටෙනවා. මිත්‍රද්‍රෝහී වෙන්නේ නැත්තම් අහලා නැද්ද හිමයි වැටෙනකොට? සමහර අය වැටෙනවා කන්දෙන් වැටෙනවා ගහෙන් වැටෙනවා. හැබැයි වැටෙද්දි මොකක් හරි වාසනාව ඇති තැනකට වැටෙනවා. බේරෙනවා. යෝ මිත්තානං නදුපති. මිත්‍රද්‍රෝහී වෙන්නේ නැත්තම්. ඒ නිසා මිත්‍රද්‍රෝහී නොවන කෙනාට ඒ වගේ ලොකු වාසිය තියෙනවා. මම ඔක්කොම කිව්වේ නෑ. බලන්න සිගාලෝවාද සූත්‍රයට අනුව සමාජයේ යුතුයකම් කරන, මෙත්තානිසංස සූත්‍රයට අනුව හොඳ මෛත්‍රිය කරන, ඒ වගේම ඔය මේ කරණීය මෙත්ත සූත්‍රයට අනුව සමාජයට හොඳ හිත වඩන, මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහාරයේ තියෙන මේ වගේ තමන්ගේ ජීවිතේට අයිති මේ ධර්මයේ මම ඒකයි කිව්වේ ධර්මයේ කියලා කියන්නේ හරියට කටුවයි මිටියයි වගේ. කටුව මිටිය ඉතින් කොච්චර තිබ්බත් වැඩක් නැහැ. ඒකෙන් කොටා ගන්න ඕනේ නේ තමන්ම තමාව. ඒ නිසා ඒ සුන්දර මිනිස්සයා කොටා ගන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඒ මිනිස්සයා අර ඇල්ල දොල්ල ගංගාවල් විල් පොකුණු වනාන්තර සුවඳ පිරිච්ච මල් තියෙන ගස් දියැලි විල් මේ සියල්ලට වඩා සුන්දරයි කියලා. ඒ නිසා අන්නේ සුන්දර මනුස්සයා තමතුලින් ගොඩනගා ගත්තයින් පස්සේ ඒ මනුස්සයාට පුදුමාකාර ශක්තියක් ගොඩ නැගෙනවා. බෝධිසත්වයන් වහන්සේ ගොඩනගපු ශක්තිය ඕකනේ. බලන්නකො නාලාගිරි මෙහෙම ගහන්න එනවා සොලොස් කලයක් පීලා. හැබැයි නාලාගිරිට ගහන්න බෑ. බුදුහාමුදුරුවෝ ඉස්සරහ දමණය වෙනවා. දුනුවාය වෙනවා බුදුහාමුදුරන්ට විදින්න. හැබැයි දුනුවායන්ගේ විදින ඊතල බුදුහාමුදුරුවෝ ඉස්සරහ මල් පොකුරු වෙලා වැටෙන්නේ. මාර්යා බුදුහාමුදුරුවෝ ගාවට එන්නේ ගිරිමේකලා හස්ති රාජ්‍යයක් පිටේ නැගලා මහා පුදුමාකාර භයංකාර විනාශයකින්. නාලා ගිරින් ගජවරන් අතිමත්ත
ඒ විතරක් නෙමෙයි ගිරිමේක හස්තිය පිටින් මාර්යා අන්තිම හස්තිය පිටින් දර ගන්නවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේට ඒ සියල්ලටම උන්වහන්සේලා ආරක්ෂාව පිණිස හිටියේ වටේ දාගත්තු සෙබළුද දැන් අපි ඉන්නේ පොලිසියෙන් දාගෙන SPF දාගෙන අපි කට්ටිය ඉන්නවා. හැබැයි ඔක්කොම తాවකාලිකයි. හැබැයි Tamanට ගුණයෙන් ලැබෙන ආරක්ෂාව තියනවා නම් ගුණයට ලැබෙන ආරක්ෂාව එහෙම తాවකාලික ආරක්ෂාවක් නෙවෙයි. ඒක තමා වටා හැම වෙලාවෙම තියෙනවා. ඒ නිසා එවන් ගුණයන් ලැබෙන ආරක්ෂාව ජීවිතය තුළ තහවුරු කරගෙන කටයුතු කරන්න හැම එක දෙයක් කියන්න. සංස්කෘත පඬිවරයෙක් කියනවා ශ්ලෝකාර්ථේන ප්‍රවක්ෂාමි යදුත්තං ග්‍රන්ථ කෝටිසු පරෝපකාර පුඤ්ඤාය පාපාය පරපීඩන. ශ්ලෝක භාගයකින් මම කියන්නම් පොත් කෝටියකින් කියන දේවල්. ඔයගොල්ලෝ පොත් කෝටියක් කියවන්න අමාරුයි. ඒ නිසා එක පැත්තකට දාන්න. ශ්ලෝක භාගයකින් කියන්නම් පොත් කෝටියකින් කියන දේ. මොකක්ද? පරෝපකාර පුඤ්ඤාය අනුන්ට උදව් කරන එක පි. පාපාය පරපීඩන අනුන්ට හානි කරන එක පව. ඒ නිසා උදව් කරන්න ඕනේ යහපත වෙනුවෙන්. Taman ක්‍රියාත්මක වෙන්න ඕනේ යහපත වෙනුවෙන්. ලේකම්තුමීනි ඔබතුමීට තමයි මේ පුරවරේම බාර. මේකේ තියෙන ගහකොළ සතා සීපාව ස්වභාවික සම්පත් මිනිස්සු මේ සියලු දේවල් වල නිවැරදි தত্ত্বය පවත්වා ගැනීම සහ තියෙන தত্ত্বය වඩා ගොඩනගන්න ඔබතුමීට ලොකු වගකීමක් තියෙනවා. ඔබතුමී ළඟට එනවා මේ ඔක්කොම විනාශ කරන්න කැමති මිනිස්සු. ඊයවිල ඔබතුමී ඉස්සරහා නොයෙක් දේවල් කියලා නැති. සමහරවිට ඔබතුමීට ඊට වඩා ලොකු උසස් ජීවිතයක් ලබන්න පුළුවන් මේ දේවල් කළොත් කියලා කියනවා ඇති. හැබැයි රාජ්‍ය සේවක හැටියට ඔබතුමීට තියෙන පුදුම වගකීමක් මේ මිනිස්සුන්ගෙන් ගැලවිලා බේරිලා සමාජය ආරක්ෂා කරන්න. මොකද ඔබතුමීව පත් කරලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ පඩියෙන් රටේ මිනිස්සුන්ගේ බදු මුදලින් පත් කරලා තියෙන්නේ අපිව රැකලා දෙන්න කියලා. ඒ නිසා ඔබතුමීට ඔබතුමීගේ කාර්යාල උදවියක් තියෙනවා. ඒ උත්තරීතර වගකීම යුතුයකම ඉටු කරන්න. මොකක්ද මේ අහිංසක මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් අහිංසක මිනිස්සු රකින්න. ඒ තාත්තට අම්මට කරන ලොකු අභිනයයි. ඒ අම්මා තාත්තා වෙනුවෙන් කරන ලොකු අභිනයයි. තමන්ගේ වගකීම තමන්ගේ යුතුයකම හරියට ඉටු කරලා කටයුතු කළොත් ඒ වගේ හැමෝම හිතුවොත් මුළු රටේමයි මේ රට හදන්න බැයිද? මේ රට මහා අමාරු රටක් නෙමෙයි හදන්න අවුරුදු 5-6ක් ඇතුළත රට උපරිම තත්ත්වයට ගේන්න පුළුවන්. මිනිස්සු අවංකව මේ රට වෙනුවෙන් වැඩ කරනවා. දැක්මක් ඇතුව වැඩ කරනවා. අපි ඒක කරනවා. අපි කවදා හරි ඒක කරලා වුණ මැරෙන්න. ඒ නිසා අදිෂ්ඨානය අපි තියාගමු. එහෙමනම්